right now. අයිබෝන් හැමෝටම අපි අද අලුත් පාඩමක් පටන් ගන්නවා ප්‍රමාණ සමීක්ෂණ මේකෙන් ඉස්සෙල්ලාම කියන්න ඕනේ විභාගයට ඕගොල්ලෝගේ රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා ප්‍රැක්ටිකල් කිසිම දෙයක් නැහැ මේ කොටසෙන් පෞගිය අවුරුදු කීපෙම එක දිගට රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ගොඩ දා ගන්න පුළුවන් පාඩමක් ගණිතමය සංකල්ප විතර ගත්තොත් එකතු කිරීම වැඩි කිරීම වගේ දේවල් විතරයි තියෙන්නේ හැබැයි මේකේ පොඩි සංකල්පයක් තියෙනවා සංකල්පය හරියට ඔලුවට දා ගන්න ඕනේ ඒ නිසා මේක පොඩි සිස්ටම් එකක් තියෙන මේ පාඩම TDS කිව්වට පස්සේ ඇත්තට මේ පාඩම ප්‍රමාණ සමීක්ෂණ දැන් TDS කියන තැනට එන්න කලින් පැහැදිලි කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා අයිය අපි මේ TDS කියන එක නිර්මාණය කරලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙහෙම කතා කරමුකෝ අපි ලංකාවේ ගෙවල් හදන ක්‍රම කීපයක් තියෙනවා බිල්ඩින් සාමාන්‍යයෙන් අපි ගොඩනැගිල්ලක් නිර්මාණය කරද්දී මුලින්ම කරන වැඩ කටයුතු තමයි ගොඩනැගිල්ලට අදාළ සැලැස්මක් නිර්මාණය කරගන්න එක. කියන්නේ අපි ප්ලෑන් එකක් අඳිනවා. ඉතින් මේ ප්ලෑන් එක ඇඳලා පස්සේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා ඉවර කරන්න යන වියදම සොයා ගැනීම කියන එක ඉතා වැදගත් කටයුත්තක්. ඒකට අපි කියනවා ඇස්තමේන්තුව පිළියෙල කිරීම කියලා. ඒතර මේ ඇස්තමේන්තුවක් නිර්මාණය කරගත්තම වඩාත් පහසුයි අපිට මේ ගොඩනැගිල්ල ඉදි කරලා ඉවර කරන්න වැයවන මුදල හොයා ගැනීම කියන එක. විශේෂයෙන් අපි සාමාන්‍ය ගෙවල් හදනකොට මේ වැඩේ කරන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථකයි. නමුත් අපි දන්නවා රජයේ ගොඩනැගිලි හෝ පෞද්ගලික ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක් ලවා නිර්මාණය කරගන්න ගියොත් ඒ කොන්ත්‍රාත්කරුවට සිද්ධ වෙනවා ගොඩනැගිලි හදලා ඉවර කරන්න යන මිල නිවැරදිව ගණනය කරන්න. මොකද එහෙම නැතුව අපිට බෑ කාත් එක්ක හරි මේක ගොඩනැගිලි නිර්මාණය කිරීම සඳහා ගිවිසුමක් නිර්මාණය කරගන්න. ඒතර මේ පාඩමේ මූලික කරුණ තමයි ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී වැයවන මුදල නිසියාකාරව විද්‍යාත්මකව ගණනය කිරීම. ඒතර මේ ගණනය කිරීම සඳහා පාවිච්චි කරන එක්තරා ලියවිල්ලක් තමයි අපි ප්‍රමාණ පත්‍රය කියලා කියන්නේ TDS. හරි. අදහසක් ආවනේ ඔළුවට TDS කියන්නේ මොකක්ද? ප්‍රමාණ පත්‍රය. හරිද? දැන් ප්‍රමාණ පත්‍රය කිව්වට පස්සේ තව ගොඩක් දේවල් මේකේ ඔයගොල්ලෝ පැහැදිලි කරන්න තියෙනවා. දැන් වැඩි තියෙන්නේ ගොඩනැගිල්ලක ඇස්තමේන්තුව නිර්මාණය කරද්දී ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක්. උදාහරණයක් හිතමුකෝ. ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා ගැඩොල් බිත්ති කොච්චර වැය වෙනවද? මේ ප්‍රමාණය ගැඩොල් බිත්ති වල ප්‍රමාණය. අපි උදාහරණයක් කිව්වොත් ගොඩනැගිල්ලක ගැඩොල් බිත්ති තියෙනවා වර්ග මීටර 100ක්. එතකොට අපිට එක වර්ග මීටරයක් සඳහා වැයවන ගඩොල් ප්‍රමාණය, සිමෙන්ති ප්‍රමාණය, වැලි ප්‍රමාණය, වැඩ කුලිය, ආයුධ උපකරණ කොච්චරද යනවද කියන එක නිවැරදිව හොයාගත්තොත් මුළු ගොඩනැගිල්ලම නිර්මාණය කිරීම සඳහා වැයවන ගැඩොල් බිත්ති ප්‍රමාණය නිසි පරිදි හොයාගන්න පුළුවන්. ඒ වගේම ගැඩොල් බිත්තියේ නිර්මාණය කිරීම සඳහා වැයවන මුදලත් නිවැරදිව හොයාගන්න පුළුවන්. ඒතකොට මේ පාඩමේ අවසාන අරමුණ තමයි ඇස්තමේන්තුව පිළියෙල කිරීම. නමුත් ඇස්තමේන්තුව පිළියෙල කරන්න කලින් අපිට සිද්ධ වෙනවා ගොඩනැගිලි කිරීම සඳහා වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය නිසි පරිදි ගණනය කරගන්න එක. ඒක විද්‍යාත්මකව කරන්න ඕනේ. හේතුව මම ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරත් ඔබ ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරත් ඒක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්නෙකුට අගයන් දෙකක් ආවොත් ඇත්තට මේක වැරදි. ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කරලා ඒ ආධාරයෙන් ගොඩනැගිල්ලේ ඇස්තමේන්තුව පිළියෙල කිරීමේ ක්‍රමවේදය තමයි අපි කියන්නේ ප්‍රමාණ සමීක්ෂණ කියලා. මතක තියාගන්න මේ අපි ප්‍රමාණ සමීක්ෂණ පටන් ගන්නේ මූලික අඩිතාලමක් විදියට. ලංකාවේ ප්‍රමාණ සමීක්ෂකයන් මේ වෙනකොට ඉන්නවා සාමාන්‍යයෙන් 3500ක් විතර ප්‍රමාණයක් වරලත් ප්‍රමාණ සමීක්ෂකයන්. ඒ අතරිනුත් 2500ක විතර ප්‍රමාණයක් ලංකාවේ නෙමෙයි ජීවත් වෙන්නේ පිටරට. මොකද ඒ සඳහා අධික ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ ආදායම් මාර්ගයක් ලබා ගන්න පුළුවන්
ශේෂ්ත්‍රයක්. ඒක නිසා අපි මේ පාඩමේදී පටන් ගන්න ඉංජිනේරු තාක්ෂණ වේදය ඉගෙන ගන්න ආය විදියට මූලිකව ප්‍රමාණ සමීක්ෂණයක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධයක් දෙනවා. ඒත් එක්කම ඒ අවබෝධය ලබා ගන්නකොට ඔයගොල්ලෝට සිද්ධ වෙනවා අපිට ලැබෙන ප්ලෑන් එකක් හරියට කියව ගන්න පුළුවන්ද බැරිද කියන එක බලන්න. රයිට්. ඔන්නෝක තමයි මූලික අරමුණ. මොකද්ද? ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කරලා ඒ ආධාරයෙන් ගොඩනැගිල්ලේ සම්පූර්ණ ඇස්තමේන්තුව පිළියෙල කිරීම තමයි ප්‍රමාණ සමීක්ෂණ කියලා කියන්නේ. ඒ අතරිනුත් අපි මෙන්න මේ TDS පත්‍ර කියන එක සකස් කරනවා ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කරගන්න. රයිට්. අපිට උතෙන්ට එන්න කලින් සැලකිය යුතු වැඩ ටිකක් කරන්න තියෙනවා මේ සම්බන්ධයෙන් අපි කොහොමද ප්‍රමාණ සමීක්ෂණය කරන්න කියන එක පිළිබඳව. රයිට්. අපි බලමු මේක. ඔයගොල්ලෝ දැන් ගන්න ඉස්සෙල්ලාම නෝට් එකක් හදා ගන්න වෙනවා. මම මේකට නෝට් එක දීලා තමයි වැඩේ කරන්න හදන්නේ. ඒ නිසා මාතෘකාව ලියා ගන්න ප්‍රමාණ සමීක්ෂණ කියලා. වරන් ඇතුළේ ලියා ගන්න ඇස්තමේන්තු සකස් කිරීම. ඇස්තමේන්තු සකස් කිරීම. ප්‍රමාණ සමීක්ෂණ එවත් නැත්නම් ඇස්තමේන්තු සකස් කිරීම. right. දැන් අපි පොඩ්ඩක් ඉතිහාසයට යමු. දැන් ඉතිහාසයට ගිහිල්ලා බලනකොට අපේ ගොඩනැගිල්ලක් කියන එක මිනිස්සුගේ මූලික අවශ්‍යතාවය. ඇයි අපි ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්නේ? අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න, වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න, සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගන්න. හැබැයි අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් එහෙම ඉස්සරමත් හිටපු කාලේ හිටපු මිනිස්සු එහෙම නැත්නම් අපි ගල්ලුගේට ගියොත් මිනිස්සුන්ට තිබුණේ නැහැ නිශ්චිත වාසස්ථානයක්. මිනිස්සු තැනින් තැනට ඇවිදගෙන යන ගමන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න අවශ්‍ය වෙන අවස්ථාවවලදී ගල් ගුහාවල ජීවත් වුණා. ගස් බෙනවල ජීවත් වුණා. මෙහෙම ඉන්නකොට මිනිස්සුන්ට තේරුණා ජනගහන වර්ධනයත් එක්ක තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න නිශ්චිත වාසස්ථානයක අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි කුඩා පැල්පත් නිර්මාණය වුණේ. එතකොට පැල්පතකින් ආරම්භ වෙච්ච ගොඩනැගිල්ල වර්තමානයේ වෙනකොට මහල් ගොඩනැගිලි, සුඛෝපභෝගී නිවාස, ස්මාර්ට් හවුස් වගේ දේවල් වෙනකම් සංවර්ධනය වෙලා තියෙනවා. නමුත් කොහොම වුණත් අපි දන්නවා ඉස්සර ආදි කාලේ හදපු නිවාසනයක් පරිසරයේ තිබිච්ච ද්‍රව්‍ය උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරේ. මැටි අරගත්තා, නේද, ලී අරගත්තා, ගස්වල කොළ අතුවරගත්තා, එහෙම නිර්මාණය කරා. දැන් අපි වර්තමානයේ ලංකාව දිහා බැලුවොත් ලංකාව තුලත් ගොඩනැගිලි ඕනෑ තරම් තියෙනවා. හැබැයි අපිට තාම පැල්පත් වගේ දේවලුත් හම්බ වෙනවා. නමුත් නාගරීකරණය සහ ජනගහන වර්ධනයත් එක්ක ලෑලි නිවාස ලංකාවේ හරි අඩුයි. මැටි වලින් හදපු නිවාස හරි අඩුයි. සියල්ලම ඉදිකිරි මූලධර්ම පාවිච්චි කරලා නිර්මාණය කරපු ගොඩනැගිලි වර්තමානයේ බලා ගන්න පුළුවන්. නමුත් අපි ඉතිහාසයට ගිහිල්ලා බලනකොට ගොඩනැගිලි නිර්මාණය කිරීම කියන එක හරිය වෙනස් ක්‍රම වලට සිද්ධ වෙලා තියෙනවා. දැන් ලංකාව කියලා කියන්නේ ආසියාතික රටක්. බටහිර රටවල් වලත් නිවාස තියෙනවා. එතකොට බටහිර රටවල් වල නිවාස ඉදි කරපු සංකල්පය සහ ආසියාතික රටවල් වල නිවාස ඉදි කරපු ආකාරය එකිනෙකට වෙනස්. හේතුව දැන් අපිට ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒවා ගොඩක් වෙලාවට පරිසරයෙන් ලබා ගන්න. ශ්‍රමයත් අවශ්‍යයි. මේ ශ්‍රමය ලබාගත්තු විදිය අනුව ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේද දෙකකට බෙදන්න පුළුවන්. උදාහරණයක් ඉස්සර එමත්නම් අතීතයට ගිහිල්ලා බැලුවොත් ලංකාව වගේ රටක ගොඩනැගිල්ලක් හදා ගන්නකොට ගමක මිනිස්සු එකතු වෙලා තමන්ගේ ශ්‍රමය එක ගයක් හදන්න දුන්නා.
ඒතකොට ඒගොල්ලන්ට අවශ්‍ය උනේ අමුද්‍රව්‍ය ටික විතරයි. ඒ ටික එකතු කරගෙන ගමේ ඉන්න මිනිස්සු ටික කතා කරගෙන අපි ගේ හදාගත්තා. නමුත් ජනගහන වර්ධනයත් එක්ක මෙන්න මේ ක්‍රමවේදය දිගින් දිගටම කරන්න බැරුව ගියාට පස්සේ අපි මොකද කරේ? ශ්‍රමය මුදලට ලබා ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ කාර්මිකයන් යොදාගෙන අපි ගෙවල් නිර්මාණය කරන්න පටන් ගත්තා. නමුත් යුරෝපයේ පැත්තට ගියාට පස්සේ අපි දන්නවා වැඩවසම යුගය කියලා යුගයක් තිබුණානේ. ඒ යුගයේදී ඒ නිවස ඉදි කරන්නත් අමුද්‍රව්‍ය එකතු කරා. නමුත් ශ්‍රමය අපි පාවිච්චි කරේ වහල් ශ්‍රමයේ විදිහට. ඒතකොට ශ්‍රමය සඳහා වියදමක් වැය වුණේ නැහැ ඒගොල්ලොන්ට. හේතුව ඇයි? යුරෝපයේ මිනිස්සු අප්‍රිකාවෙන් අරන් ආපු වහල් මිනිස්සු දාගෙන ඒගොල්ලෝගේ වැඩ ගත්තා නොමිලේ. කන්න බොන ටික විතරයි දුන්නේ. ශ්‍රමයට වටිනාකමක් දුන්නේ නැහැ. නමුත් මේ ක්‍රමයන් ඉස්සරහට එද්දී නැති වෙලා ගියා. ඒතකොට දැන් අපිට සිද්ධ වෙනවා වර්තමානයේ ගයක් හදනකොට ශ්‍රමය මුදලට ගන්න. ඒතර මේ ශ්‍රමය සඳහා වැයවන මුදල ගොඩනැගිල්ලේ ඇස්තමේන්තුවට ඇතුළත් විය යුතුයි. ද්‍රව්‍ය සඳහා වැයවන මුදලත් ඇස්තමේන්තුවට ඇතුළත් විය යුතුයි. දැන් මේ සංකල්ප තියාගෙන අපි ඉස්සරහට යනවා. කොහොමද ශ්‍රමය ගණනය කරගන්නේ? කොහොමද ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරගන්නේ කියන එක පිළිබඳව ඉගෙන ගන්න. right? හරි. අපි මෙහෙම පොඩ්ඩක් ලියා ගමු. පාඩමට ප්‍රවිෂ්ටයක් විදිහට. right? ඔයගොල්ලෝ මාතෘකාව ලියන්න නැතිනේ ප්‍රමාණ සමීක්ෂණ කියලා. ඒ යටතේ ලියා ගමු මෙහෙම. වනසතුන්ගෙන් වැස්සෙන් සහ අවුවෙන් ආරක්ෂා වීම පිණිස වනසතුන්ගෙන් වැස්සෙන් සහ අවුවෙන් ආරක්ෂා වීම පිණිස ආදී මිනිසා පටන් ගත්තා එනවා පැවිල්ල වගේ වුණා එනවාද එනිස් මට වනසතුන්ගෙන් වැස්සෙන් සහ අවුවෙන් ආරක්ෂා වීම පිණිස ආදී මිනිසා ගස්බෙන හා ගල් ගුහාවල ජීවත් වන ලදී. නමුත් ජනගහන වර්ධනයත් සමග ස්වාභාවික වාසස්ථාන ප්‍රමාණවත් නොවීම නිසා නිවාස බිහිවීම එහෙම නැත්නම් නිවාස නිර්මාණය කිරීම ආරම්භ විය. මෙම නිවාස ඉදිකිරීම සඳහා
ප්‍රධාන වශයෙන් ශ්‍රමය හා අමුද්‍රව්‍ය අවශ්‍ය විය. ශ්‍රමය හා අමුද්‍රව්‍ය අවශ්‍ය විය. නමුත් ගොඩනැගිලි කර්මාන්තයේ විකාශනය සලකා බැලීමේදී උෂාන් පොඩ්ඩක් නෝට් එක අපව කියවන්නකෝ අන්තිමට ලියපු ටික. ඔව් සර්. අන්තිමට කියපු නෝට් එක පොඩ්ඩක් කියවන්නකෝ අපව. නමුත් ගොඩනැගිලි කර්මාන්තයේදී විකාශනය සලකා බැලීමේදී එච්චරයි දුන්නේ සර්. right. ගොඩනැගිලි කර්මාන්තයේ විකාශනය සලකා බැලීමේදී වෙනවද? ගොඩනැගිලි කර්මාන්තයේ විකාශනය සලකා බැලීමේදී බටහිර රටවල් වල එක් ක්‍රමයකුත් ආසියාවේ තවත් ක්‍රමයකුත් ක්‍රියාත්මක විය. ආසියාවේ තවත් ක්‍රමයකුත් ක්‍රියාත්මක විය. ඡේදය කඩන්න, වැලුත් ඡේදකින් ලියා ගන්න. බටහිර රටවල් වල වහල් ක්‍රමය පැවතීම නිසා
ඇස්තමේන්තු සැකසීමේදී ද්‍රව්‍ය ගැන පමණක් අවධානය යොමු කරන ලදී. ද්‍රව්‍ය ගැන පමණක් අවධානය යොමු කරන ලදී. එසේම ආසියාව තුලදී අත්තම් ක්‍රමයේ ක්‍රියාත්මක වීම මොන ක්‍රමයේද සර්? අත්තම් ක්‍රමය අත්තම් ක්‍රමය කියලා කියන්නේ මෙහෙමයි. මිනිස්සු එකතු වෙලා ශ්‍රමය දෙනවා. හරිද? දැන් මගේ ගේ හදනකොට ඔයගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා මට ශ්‍රමය දෙනවා. ඔයාගේ ගේ හදනකොට මමත් එක්ක අනිත් ඔක්කොම ගිහිල්ලා ශ්‍රමය දෙනවා. එතකොට මොකෝ වෙන්නේ? ශ්‍රමයේ ප්‍රශ්නයක් නැහැ. කට්ටිය එකතු වුණාම එකතු වෙලා හදලා. එතකොට ශ්‍රමයට ගෙවන්නේ නැහැ. ඔකට තමයි කියන්නේ අත්තම් ක්‍රමය කියලා. පැහැදිලිද? ආසියාව තුලදී අත්තම් ක්‍රමය ක්‍රියාත්මක වීම නිසාද ද්‍රව්‍ය ගැන පමණක් අවධානය යොමු කරන ලදී. නමුත් ද්‍රව්‍ය ගැන පමණක් අවධානය යොමු කරන ලදී. ද්‍රව්‍ය ගැන පමණක් අවධානය යොමු කරන ලදී. නමුත් කාර්මික විප්ලවයෙන් පසුව ගොඩනැගිලි සඳහා ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රමය වෙනස් විය. right ආගන්නකො. දැන් වහල් ශ්‍රමය තිබිච්ච නිසා ශ්‍රමයේ වටිනාකමක් තිබ්බේ නැහැ. කොහටද? බටහිර රටවල් වලට. ලංකාව වගේ තැන්වල ආසියා රටවල් වල මොනවද තිබ්බේ? අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රමයේදී ශ්‍රමය අපිට වැදගත් උනේ නැහැ. ඇයි ඒ? මිනිස්සු එකතු වෙලා එක නිවාසයක් ඉදි කරා. ඒතකොට ද්‍රව්‍ය ටික විතරයි අපිට මේකේ දෙකේම ඕන උනේ. ද්‍රව්‍ය ප්‍රමාණය හොයාගන්න ඕන උනා. right? දැන් එතකොට ඇස්තමේන්තු සකස් කිරීම විශේෂයෙන්ම අපිට ද්‍රව්‍ය ටික විතරයි හොයාගන්න ඕනේ. ගඩොල් කොච්චර යනවද? සිමෙන්ති කොච්චර යනවද? කළු ගල් කොච්චර යනවද? ලී කොච්චර යනවද? කියන ටික විතරයි අපිට හොයාගන්න ඕනේ. නමුත් මේ ක්‍රම දෙකම වෙනස් වුණා කාර්මික විප්ලවයෙන් පස්සේ. right? මම ඒක දැන් පැහැදිලි කරන්න කොහොමද වෙනස් වුනේ කියලා. right? විනාඩියක් දෙන්න.
right. දැන් අපි මෙහෙම හිතමුකෝ. කාර්මික විප්ලවයේ පස්සේ වෙච්ච දේවල් එක්ක තමයි මෙන්න මෙහෙම අපි සාමාන්‍යයෙන් 17 වෙනි සතවර්ෂයයි 18 වෙනි සතවර්ෂයයි තමයි අපි කියන්නේ කාර්මික විප්ලවය සිද්ධ වුණු කාලේ කියලා. මේ කාලෙන් පස්සේ ගොඩනැගිලි අපි කියනවා නිර්මාණ ශිල්පී, ගෘහ නිර්මාණ ශිල්පී. ප්ලෑන් එක අඳින මිනිස්සුන්ට කියන ගෘහ නිර්මාණ ශිල්පියා. එයා මොකද කරේ? ගොඩනැගිල්ලට අදාළ ප්ලෑන් එකක් ගන්න. මේ උදාහරණයක් වෙන සරල ප්ලෑන් එකක් මම ගන්නවා. right? මේ දෙන ප්ලෑන් එක. එතකොට ගෘහ නිර්මාණ ශිල්පියා අපි කියනවා ඩිසයිනර් කෙනෙක්. එයා මොකද කරේ? එයා ප්ලෑන් එක හඳලා. ප්ලෑන් එක හඳලා එයා කාර්මිකයෝ හොයාගත්තා. එයා කාර්මිකයෝ හොයාගෙන කාර්මිකයන්ට ගෙව්වා පැය ගානට. right? වැඩ කරන පැය ගානට සල්ලි ගෙවලා ගොඩනැගිලි ඉදි කරන්න පටන් ගත්තා. එතකොට ගෘහ නිර්මාණ ශිල්පියා කියන එකේ නම තමයි ඒ කියන්නේ ඩිසයිනර්. ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේ මූලික පුරෝගාමියා බවට පත් වුණේ. ඩිසයිනර් ඇඳා ප්ලෑන් එක, ඒ ප්ලෑන් එකට අදාළව ගොඩනැගිල්ල නිර්මාණය කරගන්න එයා විසින් කාර්මිකයන් මිලදී ගත්තා මුදලට. හැබැයි මෙන්න මේ පැය ගානට ගෙවන්න පටන් ගත්තට පස්සේ කාර්මිකයෝ කැමති වුණ නැහැ ගෘහ නිර්මාණ ශිල්පියෙක් කරතේ වැඩ කරා. හේතුව මේ ගෘහ නිර්මාණ ශිල්පියා මේගොල්ලන්ට වැඩවලට ගෙවපු මුදල් ප්‍රමාණය පිළිබඳ කාර්මිකයන් සෑහීමකටපත් උනේ නැහැ. ඒක නිසා කාර්මිකයෝ අන්තිමට මොකද්ද කරේ? කාර්මිකයන්ගේ අතරින් පුජ්‍යලයක් පත් කරගත්ත ඒගොල්ලන්ට ගෙවීම සඳහා. ඒ කියන්නේ මේ වැඩ කරන පුජ්‍යලයොම්ම ඒගොල්ලොන් එකතු වෙලා ඒගොල්ලොන්ගේ පුජ්‍යලයක් හදාගත්ත අපිට මෙයා ආධාරයෙන් අපිට ගෙවීම කරන්න කියලා. right? මෙන්න මේ පුජ්‍යලයා තමයි පසුව කොන්ත්‍රාත්කරුවෙක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් අපි දන්නවා කොන්ත්‍රාත් කරනකොට අයිතිකාරයෙක් ඉන්නවා කොන්ත්‍රාත් එක්ක කරන්නේ. එයා තමයි සේවකයන්ට ගෙවන්නේ. එහෙම නැත්නම් කාර්මිකයන්ගේ හෙඩ් බාස් කෙනෙක් ඉන්නවා. එයා තමයි කාර්මිකයන්ට ගෙවන්නේ. එතකොට මෙතන කුලී වැඩ කරන, ඒ කියන්නේ අත්කඩ දෙන අය ඉන්නවා, පෙදරේරුවෝ ඉන්නවා, මේෂන් බාස්ලා ඉන්නවා. ඒ වගේ අය වැඩ කරනවා ගයක් හදන්නේ. එතකොට ගෘහ නිර්මාණ ශිල්පියෙක් යටතේ වැඩ කරන්න අකමැති වෙච්ච කාර්මිකයෝ ඒගොල්ලොන්ගේ අතරින් තෝරාගත්ත පුද්ගලයෙක් පත් කරගත්තා. තමන්ගේ වැඩ ප්‍රමාණය ගණනය කරලා ඊට අදාළ ගෙවීම් කරන්න. දැන් අපිට පුළුවන් කාර්මිකයන් දවස් කුලියට ගන්න පුළුවන්. බලන්න දවස් කුලියට ගත්තට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන විදිහ උදේ 8:00ට වැඩ පටන් ගන්නවා. 10:00ට තේ බොන්න නවත්තනවා. 12ට කන්න නවත්තලා පැයක් ඉන්නවා. හරිද? ඊට පස්සේ ආපහු 4 විතර වෙනකොට ඔන්න දුවන්න ලෑස්ති වෙනවා. ගෙදර යන්න. නිකමට හිතන්න දැන් මේ අයට අපි වැඩ කරන ප්‍රමාණයට ගෙවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? උදේ 6 වෙද්දි වැඩ පටන් ගන්නවා. තේ බොන්න නවත්තන්නෙත් නැහැ. කාලා විනාඩි 5ක් ඉන්නෙත් නැහැ. ගෙදර යන්න හදිස්සියකුත් නැහැ. ඇයි? වැඩියෙන් වැඩ කරපු තරමට තමයි යාට ගෙවීම ලැබෙන්නේ. ඒතර එයා වැඩ කරන්න පටන් ගත්තා. ඒක නිසා දැන් මේ සංකල්පත් එක්ක ඔයගොල්ලෝ ජීවත් වෙනකොට බලන්න. ගෘහ නිර්මාණ ශිල්පියෙක් සැලැස්මක් ගන්නවා. ඒ සැලැස්ම ආධාරයෙන් ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න එයා කාර්මිකයන් මුදලට ගත්තා. නමුත් කාර්මිකයන් කැමති වුණේ නැහැ ගෘහ නිර්මාණ ශිල්පියෙක් යටතේ වැඩ කරන්න. ඒ නිසා කාර්මිකයන් විසින් මොකද්ද කරේ? තමන්ගේ වැඩ ප්‍රමාණය නිවැරදිව ගණනය කරන්න තමන්ගේම කෙනෙක් පත් කරගත්තා. පස්සේ කාලෙක කොන්ත්‍රාත්කරුවා බවට පත් වෙන්නේ මෙන්න මේ පුද්ගලයා. දැන් වැඩේ තියෙන්නේ කොන්ත්‍රාත්කරුවාට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ගොඩනැගිල්ල හදලා ඉවර කරන්න යන වටිනාකම නිවැරදිව ගණනය කරගන්න. එතකොට කොන්ත්‍රාත්කරුවාට මේ වැඩේ තනියෙන් කරන්න බෑ. මොකද කොන්ත්‍රාත්කරුවා කියලා කියන්නේ සමහර වෙලට බිස්නස් කාරයෙක්. එතකොට එයාට සිද්ධ වුණා ගෘහ නිර්මාණ ශිල්පියා නිර්මාණය කළ දෙන මේ සැලැස්ම දිහා බලාගෙන මේ සැලැස්මට අනුව ගයක් නිර්මාණය ඉවර කරන්න යන මුදල ගණනය කරන්න තවත් පුජ්‍යලයෙක්ගේ සහාය ලබා ගන්නවා. අන්නේ පුජ්‍යලයාට අපි කියව කවුද? ප්‍රමාණ සමීක්ෂකයා කියලා. දැන් ඕනෑම කොන්ත්‍රාත්කරුවෙක් ගාව ප්‍රමාණ සමීක්ෂකයෙක් ඉන්නවා. හැබැයි සමහර වෙලාවට කොන්ත්‍රාත්කරුවාටත් පුළුවන් ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්න. ඔහු විසින් නිවැරදිව ගොඩනැගිල්ල සඳහා වැයවන මුදල් ප්‍රමාණය ගණනය කරගත්තොත් ඔහුට පුළුවන් කාර්මිකයන්ට කොච්චර ගෙවනවද කියලා තීරණය කරන්න.
right ඒක නිසා ඔන්න සංකල්පයේ විහි වෙන විදිය පිළිබඳ අවබෝධයක් දුන්නේ හරිද right ලියා ගන්නකො මෙහෙම වෙනම ඡේදකින් 17 වන සහ 18 වන සතවර්ෂයන් තුලදී ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් බිහි විය. ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් බිහි විය. මෙම ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් මෙම ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් මෙම ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම් කටයුතු භාරව ක්‍රියා කරන ලදී. ඉදිකිරීම් කටයුතු භාරව ක්‍රියා කරන ලදී. මෙම නිර්මාණ ශිල්පීන් විසින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කාර්මිකයින් යොදා ගන්නා ලද අතර කොතෙන්ද පුතේ මෙම නිර්මාණ පුතයින උෂාන් ඔව් සර්. මට නෝට් එක කියවන්න ආපහු මෙම ගෘහ නිර්මාණ ශිල්පීන් කොන්ත්‍රාත්කරුවන් ගොඩනැගිලි සැලසුම් සකස් කිරීම සහ ඉදිකිරීම් කටයුතු භාරව ක්‍රියා කරන ලදී. මෙම ගෘහ නිර්මාණ ශිල්පී කොන්ත්‍රාත්කරුවන් කරුවන් සැලසුම් සැකසීම හා ඉදිකිරීම් කටයුතු භාරව ක්‍රියා කරන ලදී. ඊට පස්සේ මෙම නිර්මාණ ශිල්පීන් විසින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කාර්මිකයින් යොදා ගන්නා අතර එච්චරයි. මෙම නිර්මාණ ශිල්පීන් විසින් ගොඩනැගිලි නිර්මාණය සඳහා කාර්මිකයන් යොදා ගන්නා ලද අතර හරිනේ හරි. මෙම නිර්මාණ ශිල්පීන් විසින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කාර්මිකයන් යොදා ගන්නා ලද අතර මුල් අවධියේදී කාර්මිකයන් සඳහා
මුල් අවධියේදී කාර්මිකයින් සඳහා වැඩ කරන පැය ගණනට වැටුප් ගෙවීම සිදු කරන ලදී. වැඩ කරන පැය ගණනට වැටුප් ගෙවීම සිදු කරන ලදී. නමුත් පසුකාලීනව කරන ලද වැඩ ප්‍රමාණය මත පදනම්ව වැටුප් ගෙවීමට ක්‍රමයක් සකස් කරන ලදී. නමුත් පුහුණු ශ්‍රමිකයින් මෙම ගෙවීම් ක්‍රමයට අකමැත්තක් දක්වන ලදී. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සැලසුම් සැකසීමට සහ අධීක්ෂණ කටයුතු සඳහා පමණක් ගෘහ නිර්මාණ ශිල්පීන් සැලසුම් සැකසීමට සහ අධීක්ෂණ කටයුතු සඳහා පමණක් යොදා ගන්නා ලදී.
ඡේදය වෙනස් කරන්න. මේ අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ අලුත්පාඩු මේ අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ වැඩ ප්‍රමාණය මැන ගැනීමට අධීක්ෂණ කටයුතු සිදු කිරීමට මේ අනුව පුහුණු ශ්‍රමිකයන්ගේ වැඩ ප්‍රමාණය මැන ගැනීමට අධීක්ෂණ කටයුතු සිදු කිරීමට පුද්ගලයෙක් ඔවුන් විසින්ම පත් කර ගන්නා ලදී. පුද්ගලයෙක් ඔවුන් විසින්ම පත් කර ගන්නා ලදී. සර් ඔව් සර් චුට්ටක් ආයෙ මුල ඉඳලා කියන්නකෝ ඒක. හරි ඔහොම ඉන්න. මේ අනුව පුහුණු ශ්‍රමිකයන්ගේ වැඩ ප්‍රමාණය මැන ගැනීමට අධීක්ෂණ කටයුතු සිදු කිරීමට පුද්ගලයෙකු ඔවුන් විසින්ම පත් කර ගන්නා ලදී. මෙම පත් කරගත් පුද්ගලයා පසුකාලීනව කොන්ත්‍රාත්කරුවෙකු බවට පත්විය. right දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මම මේ මොකද්ද කියන්නේ කියලා. මොකද්ද කිව්වේ දැන් ඉස්සෙල්ලාම ඉස්සර කාලේ පැරණිම කාලේදී කොහොමද කරේ? වහල් ක්‍රමය හා අත්තම් ක්‍රමයට ශ්‍රමය ලබා ගත්තා. එතකොට අපිට ද්‍රව්‍ය ගණ විතරයි හොයලා බලන්න පුළුවන් අවශ්‍ය උනේ. ඒතර ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ද්‍රව්‍ය වටිනාකම නිවැරදිව හොයාගත්තා නම් ගොඩනැගිලි ඉදි කරන්න යන මුදල හොයාගන්න තිබ්බා. නමුත් පසු කාලීන මොකද වුනේ? නිවාස සැලසුම් ශිල්පයක අපි උඩ කියනවා ගෘහ නිර්මාණ ශිල්පය කියලා. ඔහු විසින් ගෘහ නිර්මාණ ශිල්පයා සකස් කරා සැලැස්මක්. ඊට පස්සේ ඔහු විසින් මොකද කරේ? කාර්මිකයන් මුදලට ගත්තා. මුදලට අරගෙන ඔවුන්ට පෑ ගන්නට ගෙවන්න පටන් ගත්තා. පස්සේ කාලෙක වැඩ කරන ප්‍රමාණයට ගෙවන්න පටන් ගත්තා. හැබැයි මේ අතර හිටපු පුහුණු ශ්‍රමිකයින් කැමති වුණේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් යටතේ වැඩ කරන්න. මොකද ගෘහ නිර්මාණ ශිල්පියාට දැනුමක් තිබුණේ නැහැ ශ්‍රමිකයන්ගේ වැටුප් පිළිබඳව. ඒක නිසා මෙයා තීරණය කරන, ඒ කියන්නේ සැලසුම් ශිල්පියා තීරණය කරන මුදලට වැඩ කරන්න ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. ඒක නිසා මොකද කරේ? ඒගොල්ලෝ පුහුණු ශ්‍රමිකයන් අතරින්ම පුද්ගලයෙක් තෝරගත්ත. හරි අපි මෙයා යටතේ වැඩ කරන්න. හැබැයි මෙයා තමයි අපිට මුදල් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අපේ වැඩ ප්‍රමාණය ගණනය කරන්න ඕනේ කියලා පුද්ගලයෙක් යොදාගත්තා. ඒවට ඒ අන්නේ පුද්ගලයා තමයි පස්සේ කාලෙක කවුරු බවට පරිවර්තනය වෙන්නේ? කොන්ත්‍රාත්කරුවා බවට පත් වෙනවා. ඒතකොට කොන්ත්‍රාත්කරුවා තමයි පුහුණු ශ්‍රමිකයන්ගේ වැඩ ප්‍රමාණය ගණනය කරලා ඒගොල්ලොන්ට මුදල් ගෙවීමේ කටයුතු බාරව ක්‍රියා කරන පුද්ගලයා බවට පත් උනේ. එතකොට මේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පීන් මොකද උනේ? ඒගොල්ලෝ කරේ සැලසුම් සකස් කිරීමයි අධීක්ෂණ කටයුතු විතරයි. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා තමන් හදපු ප්ලෑන් එකට වැඩේ වෙනවද? තාමත් එහෙමයි. ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ගිහිල්ලා බලනවා මං දාපු කම්බි ටික හරියට දානවද? කොන්ක්‍රීට් මිශ්‍රණය හරියට දානවද? හැබැයි ඒගොල්ලෝ ශ්‍රමිකයන්ට ගෙවීම් කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝට දැන් අදහසක් තියෙනවා කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. දැන් ඊළඟට තමයි කොන්ත්‍රාත්කරුවා කියන එක්කෙනා පිළිබඳ අපි අවධානය යොමු කරමු. මොකද අපේ කෙටි ප්‍රශ්න වලට මේ වගේ තැන් වලින් චුටි චුටි දේවල් ඇතුල් කරනවා.
දැන් ඔයගොල්ලෝට පැහැදිලිව තේරෙනවා නිර්මාණ ශිල්පියෙක් කරතේ වැඩ කරන්න අකමැති වෙච්ච ශ්‍රමිකයන් ඒගොල්ලොන්ගෙන් පුජ්‍යලෙක්පත් කරගත්ත තමන්ගේ වැඩ ප්‍රමාණය මැනගන්න. අන්න ඔහු තමයි පස්සේ කාලෙක කවුද බවට පරිවර්තනය වෙන්නේ? කොන්ත්‍රාත්කරුවා බවට පරිවර්තනය වෙන්නේ. පැහැදිලිද? රයිට්. දැන් අපි කොන්ත්‍රාත්කරුවා ගැන බලමු. දැන් කොන්ත්‍රාත්කරුවාට සමහර වෙලාවට අත්දැකීමක් නැත්නම් ප්‍රමාණ සමීක්ෂණයක් කරන්න ඔහු අසරණ වෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? මම ප්ලෑන් එක අඳ ගන්නවා නිර්මාණ ශිල්පියෙක්ගේ. ඒ ප්ලෑන් එක අරගෙන මම කොන්ත්‍රාත්කරුවෙක් ගාවට ගිහිල්ලා කියනවා මට මේ ගේ හදලා දෙන්න. කීයක් යනවද? කොන්ත්‍රාත්කරුවට ප්ලෑන් එක මෙහෙම අත උඩට අරගෙන විනාඩි 5ක් බලාගෙන ඉඳලා කියන්න පුළුවන්ද ගේ හදන්න යන මුදල? කියන්න බෑ. එහෙම කිව්වොත් මම කියයි උදාහරණයක් මම ලක්ෂ 5ක් කියනවා. තව එක්කෙනෙක් කියලා කියනවා ලක්ෂ 10ක්. තව එකෙක් කියනවා ලක්ෂ 20ක්. මම ලක්ෂ 5කට පොරොන්දු වුණොත් හදලා දෙන්න කියලා. සමහරවිට ප්ලෑන් එක දිහා බලලානේ මම කිව්වේ. හදාගෙන යනකොට ලක්ෂ 20ක් විතර. මොකෝ කරන්නේ කොන්ත්‍රාත්කරුවා ගෙදරින් සල්ලි ගෙනල්ලා හදනවද? එහෙම හදන්නේ නැහැ. දැන් පස්සේ කාලේ කොන්ත්‍රාත්කරුවා මොකෙක් බවට පරිවර්තනය වෙන්නේ? ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය. එතකොට කොන්ත්‍රාත්කරුවාට සිද්ධ වෙනවා තමන්ගේ අතට ලැබෙන ප්ලෑන් එක විද්‍යානුකූලව ගවේෂණය කරන්න. ඒකට ඔහුට සිද්ධ වෙනවා තවත් පුජ්‍යලයන්ගෙන් මොනවා කරන්නද? උදව් ගන්න. කවුද අන්නේ පුජ්‍යලය? පළවෙනි පුජ්‍යලයා තමයි අපි කියන්නේ කවුද? ප්‍රමාණ සමීක්ෂකයා. හැබැයි ප්‍රමාණ සමීක්ෂකණය ගැන දන්න කොන්ත්‍රාත්කරුවෙක් නම් ඔහුට තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් හැමෝම එහෙම නැහැ. ඒක නිසා ඔහුට සිද්ධ වෙනවා තමන් යටතේ සේවය කරන ප්‍රමාණ සමීක්ෂකෙක් හයර් එකට ගන්න. ඒතර ප්‍රමාණ සමීක්ෂකයට ගෙවන්නේ කොහොමද? තමන් විසින් ඇස්තමේන්තු කරන ඇස්තමේන්තුවේ වටිනාකමින් 100%ක් ගෙවන්න ඕන. ප්‍රමාණ සමීක්ෂකයට ගෙවන්නේ දැන් වර්තමානයේ කොහොමද? තමන් විසින් ඇස්තමේන්තු කරන ඇස්තමේන්තුවෙන් 100%ක් ගෙවනවා. දැන් සාමාන්‍යයෙන් කියන්න දෙමහල් ගොඩනැගිල්ලක් සාමාන්‍ය ගොඩනැගිල්ලක් ඉදි කරන්න ලංකාවේදී වැයවන මුදල කීයක්ද? අංග සම්පූර්ණ නිවසක්. අපි නිකන් දලා දහසක් ගන්න කියන්නේ. ලක්ෂ 80ක් 100ක් අතර ප්‍රමාණයක් යනවා. සාමාන්‍ය හොඳට නිර්මාණය කරන්න පුළුවන් සාමාන්‍ය දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරලා ඉවර කරන්න අඩුම තරමේ මගේ නම් ගැරන්ටි කෝටියයි. ලක්ෂ 100ක්. තොර ලක්ෂ 100ක ඇස්තමේන්තුවක් සකස් කරොත් ප්‍රමාණ සමීක්ෂකයෙක් ඔහුට ලැබෙන ගාණ කීයද? ලක්ෂයක් ලැබෙනවා. හැබැයි මතක තියාගන්න වරලත් වැඩ දන්න ප්‍රමාණ සමීක්ෂකයෙකුට මේ ලක්ෂය හොයන්න ගත වෙන්නේ දවස් 2යි. ප්‍රමාණ සමීක්ෂකය ඉවර කරන්න පුළුවන් දවස් 2ක් ඇතුළත ෆුල් ටයිම් වැඩ කරනවා. එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකුට නිකමට හිතන්න ලංකාවේ දැන් හැදුවනේ ස්ට්‍රැන්ගිලා හොටෙල් එක හැදුවා. හම්බන්තොට පරිපාලන සංකීර්ණය හැදුවා. සම්මන්ත්‍රණ ශාලාව හැදුවා. මහා මාර්ග ඉදි කරනවා. නිකමට කියන්න හයිවේ එක එස්ටිමේට් කරමු. හයිවේ එකේ වටිනාකම කීයද? ඇස්තමේන්තුගත වටිනාකම. කෝටියක් කියලා කියන්න පුළුවන්ද? කෝටි බිලියන ට්‍රිලියන වලින් කියන්නේ. නිකමට හිතන්න ට්‍රිලියන් ගානක එස්ටිමේට් එකක් හැදුවොත් බිලියන් ගානක එස්ටිමේට් එකක් හැදුවොත් ඔහුගේ ඉන්කම් එක කීයක් වෙයිද? දැන් උදාහරණ හම්බන්තොට පරිපාලන සංකීර්ණය කියන එක බලන්න අඩුම ගන්න බිලියන 6ක විතර ප්‍රොජෙක්ට් එකක්. හරිද? ඕක එස්ටිමේට් කරන මාසයක් ගියා කියමුකෝ. ඇස්තමේන්තු කරට උගේ ආදායම කීයක් වෙයිද? කෝටි 6ක්. හරිද? නිකන් හිතා ගන්න දැන් මේකේ වටිනාකම. මේ පෙන්වන්නේ එක පැත්තකට යන මාර්ගයක්. ඒ ඕගොල්ලන්ට TDS ඉගෙනගෙන A level වලට ඒක එහාට ගිහිලා තවදුරටත් ඉගෙනගෙන ලංකාවේ වරලත් ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා A level කරලා එළියට බැස්සයි කියලා ඔයාට බිලියන ට්‍රිලියන ගණන් දෙන්න මිනිස්සු දනන් වෙලා නැහැ. ඔයා එකකින් ඉඳලා පටන් අරගෙන ඔයාගේ PR එක හදාගෙන මිනිස්සුත් එක්ක සම්බන්ධතාව හදාගෙන ඉස්සරහට යන්න වෙනවා. පිළිගත් පුජ්‍යලයේ බවට පරිවර්තන අඩුම ගානේ අවුරුදු 5ක් 6ක්වත් ගත වෙනවා. ඉතින් ඒතන හදාගන්න පුළුවන්කම ලැබේවා කියලා අපි ඔයගොල්ලෝගෙන් ප්‍රාර්ථනා කරනවා නේද? අපි ඉගෙන ගත්තේ උන් දෙතුන් දෙනෙක් හරි ලංකාවේ ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකයෝ වෙලා ඉන්නවා දකින්න අපි හරි ආසයි. හරි? right. මෙහෙම ලියාගමු අපි. පසු කාලීනව ගොඩනැගිලි ඉදිකිරීමේදී
නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණ ශිල්පියෙකු විසින් සකස් කරගන්නා ලද ගෘහ නිර්මාණ සැලසුම් සකස් කරගන්නා ලද ගෘහ නිර්මාණ සැලසුම් කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට යවා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට යවා සර් ගෘහ නිර්මාණ පසුකාලීනව ගොඩනැගිලි ඉදිකිරීමේදී නිර්මාණ ශිල්පීන් මගින් සකස් කරන ගන්නා ලද එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සකස් කර ගන්නා ලද එහෙම කිව්වේ ගෘහ නිර්මාණ සැලසුම් ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සකස් කර ගන්නා ලද නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් සකස් කර ගන්නා ලද ගෘහ නිර්මාණ සැලසුම් කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට යවා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙකුට යවා මිල ගණන් ලබා ගැනීමේ ක්‍රමයක් මිල ගණන් ලබා ගැනීමේ ක්‍රමයක් ආරම්භ විය මිල ගණන් ලබා ගැනීමේ ක්‍රමයක් ආරම්භ විය මෙම මිල ගණන් සකස් කර ගැනීම සඳහා මෙම මිල ගණන් සකස් කර ගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවාට